තෙරුවන් සරණයි. සංයුත්ත සංගයේ දේවතා සංයුත්තේ ජටා සූත්‍රය. බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 13 වෙනි කාණ්ඩේ සංයුත්ත නිකායේ ප්‍රථම භාගයේ සූත්‍රාන්ත පිටකයේ අංක 7. මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 13 වෙනි පොතේ 27 වෙනි පිටුවේ ජටා සූත්‍රයේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ අපි එහෙම කියමු. මේ ජටා සූත්‍රයේ කවුරුත් දන්න සූත්‍රයක්. අපි මීට කලින් මේ ගැන කතා කරලා තියෙනවා. අපි පොඩ්ඩක් මේ ගැන කතා කරමු. අනේක අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝයිමං විජටේ ජටා. ඇතුළතත් අවුල් පිටතත් අවුල් සත්ත්ව ප්‍රජාව අවුලෙන් වෙලුණීය. එයින් ගෞතමයන් වහන්සේ කවරෙක් මේ අවුල නිරවුල් කරන්නේදයි එකවරණ පුලුස්වමි. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේට පිළිතුරු දෙනවා මේ දෙවි කෙනෙක් අහන ප්‍රශ්නෙට. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං උජටේ ජටාති. පිලිසිද නුවණ ඇති කෙලස් තවන වෙර ඇති තීරණ ප්‍රඥාවෙන් යුත් සසර බිය දක්නාසුළු ඒ සත්ව තෙමේ සීලේ පිහිටා සමාධිය හා ප්‍රඥාව වඩමින් මේ අවුල නිරවුල් කරන්නේ. යේසං රාගෝච දෝසංච අවිජ්ජාච විරාජීත කීනාසවා අරහත්තෝ තේසං විජටිතා ජටා. යම් කෙනෙකුන් විසින් රාගයෙන් ද්වේෂයෙන් අවිද්‍යාවත් දුරු කරන ලද්දාහුද ඔහු ශීනාශ්‍රව රහත්ය. ඔවුන් විසින් තෘෂ්ණා නැමැති අවුර නිරවුල් කරන ලදී. යත්ත නාමංච රූපංච අසේසං උපරජ්ජති පටිගං රූප සංඥාත යත්තේසං ජිජ්ජතේ දඨාති. යම් තැනක නාමයත් රූපයත් ප්‍රතිගයත් රූප සංඥාවත් නිරවශේෂයෙන් නිරුද්ධ වෙද්ද මෙහි මේ තෘෂ්ණා නැමැති අවුල සිඳෙයි. මෙන්න මේ ජටා සූත්‍රයේ කවුරුත් දන්නවා. නමුත් මේ දේවතා සංයුත්තය තුළ මේ 27 වෙනි පිටුවේ සංයුත්ත නිකායේ ප්‍රථම භාගයේ මෙතන මේ පැහැදිලි කරන කාරණාව අපි මේ විදිහටම ඔබට ඉදිරිපත් කරේ. මේ ජටා සූත්‍රය තුළ අන්තෝ ජටා බහි ජටා ජටහි ජටිතා පජා තන්තං කුච්චම ගෝතෝමි කෝයිමං විජටේ ජටා. ස්වාමීනි ඇතුළතත් අවුල් පිටතත් අවුල් අවුලෙන් අවුලට මේ මුළු මහත් ප්‍රජාවම වෙලිලා තියෙන්නේ. කවුද ස්වාමීනි මේ අවුල ලියන්නේ? තන්තං කුච්චම ගෝතෝමි කෝයිමං විජටේ ජටා. සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤන්ත භාවයං ආතාපි නිපකෝ බික්ඛු කෝයිමං විජටේ ජටා. යම් භික්ෂුවක් සීලේ පිහිටලා සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ නරෝ කියන්නේ භික්ෂුවක් සීලේ පටිච්චාය සීලේ පිහිටලා නරෝ සපඤ්ඤෝ යම් භික්ෂුවක් සපඤ්ඤා සීලේ පිහිටලා චිත්තම් පඤ්ඤන්ත භාවය සිතත් ප්‍රඥාවත් වඩයි නම් අන්නේ භික්ෂුව කොයිමං විජටේ ජටා අන්නේ භික්ෂුව මේ ජටා
ඇතුළතත් පිටතත් ජටා ලියා දමන බවයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ දේවතාව අසන ප්‍රශ්නටයි මේ පිළිතුර දෙන්නේ. දැන් සීලේ පටිච්චය කිව්වහම බොහෝ අය හිතන්නේ මේ පංචශීලය ගැන. නමුත් මෙතන භික්ෂුවක් රකින්න සීලය ගැනයි කියන්නේ. එතකොට සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ. ඒ භික්ෂුවක් සමන්නාගතව රකින්න සීලේ පංච උපාදානස්කන්ධයේ උදේවැය රකින්න සීලය. එහෙම නැත්නම් ආර්යකාන්ත සීලය. මෙන්න මේ ආර්යකාන්ත සීලය තමයි ස්කන්ධයේ උදේවැය දකින්න සීලය කියලා අපි කතා කරන්නේ. උපාදානස්කන්ධයේ උදේවැය දකින්න සීලය කිව්වත් හරි. දැන් මෙහෙම කිව්වහම මේක තේරෙන්නේ නැහැ. සිතට එන අරමුණු වලට සත්‍ය දකින්න එකයි ස්කන්ධයේ උදේවැය දකින්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ සිතක් හට ගන්නවානේ. එක්ෂණිකව මේ හට ගන්න සිත ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. අවුත්තා සම්භූතං උත්තානම් භවිෂත් පෙර නොතිබීමට ගැන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දැන් එතකොට මේ මොහොතේ මේ හට ගන්න සිත ඊගාව ෂණේදී අලුත් සිතක් හට ගන්නවා. මේ සිත නිරුද්ධ වෙනවා. එතකොට මේ ආර්යකාන්ත සීලය කියන තැන මේ උපාදානස්කන්ධයේ උදේවැය දකින්නවා කියන තැන උදේ ඇතිවීම දකින්නවා නැතිවීම දකින්නවා උදේවැය. එතකොට මේ සිතේ හට ගැනීමත් නැතිවීමත් නිරුද්ධ වීමත් දකින්නවා කියන කාරණේ තමයි නුවණින් දකින්නවා. ප්‍රඥාවෙන් දකින්නවා කියන කාරණේ. එතකොට දැන් ඔබට මේ මොහොතේ සිතක් හට ගන්න හැම මොහොතෙම අපි මේක නුවණින් දකින්න ඕනේ. එතකොට ඔබට ශබ්දයක් ඇහෙනවා නම් ඒක ශබ්දසිතක්. එතකොට ඔබට රූපයක් පේනවා නම් ඒක රූපසිතක්. එතකොට ඔබට රසක් දැනෙනවා නම් ඒක රසසිතක්. එතකොට ඔබට ගඳක් දැනෙනවා ඒක ගන්ධසිතක්. අපි දැන් මෙහෙම කිව්වොත් ඒක පෙළදහමේ පෙන්වන්නේ විඥානය කියලා. ඇසට පේන රූපේ චක්කු විඥාන සිතක්. කනට ඇසෙන රූපේ සෝත විඥාන සිතක්. නාසයට දැනෙන ගන්ධේ ඒ ගාන විඥාන සිතක්. රසට දිවට දැනෙන රසේ ඒ ජීවා විඥාන සිතක්. කායට දැනෙන පොට්ටබ්බේ පහස ඒ පට ව්‍යාපෝ තේජෝ උණුසුම සීතල තද ගතිය දැන් මේ හුලඟක් වැදුනත් අපේ කයට දැනෙන්නේ තද ගතියක් සීසිලසක් දැනෙනවා. ඒක අපි කියන්නේ පොට්ටබ්බ. එතකොට මෙන්න මේ සිතක් උපදිනවා. හැම ක්ෂණයකම මේ සිතක් අපිට හට ගන්නවා. හැබැයි මේ සිත මෙන්න මේ කියන ප්‍රසාද මේ හරහයි අපිට දැනීම සිද්ධ වෙන්නේ. දැනීමක් නැත්තම් මෙතන ලී කෑල්ලක් වගේ. අපි සිතක් ගැන කතා කරන්නේ මේ ප්‍රසාදයක් නිසා, දැනීමක් නිසා. එහෙමනම් මෙතන මෙන්න මේ ద్వාර 6න් තමයි මේ අරමුණු සකස් වෙන්නේ. සිතක් උපදින්නේ. යම් කිසි ප්‍රසාදයක් කියන්නේ උද්දීපනයක් වෙන්න ඕනි. ඒ කියන්නේ ආලෝකයට කණ්ණාඩියක් අපි ඇල්ලුවාම බැබලෙන්නේ, දිලිසෙන්නේ. එතන ස්පාක් එකක් අපි කියන්නේ. අනේම යම්කිසි දැනීමක් ඇති වෙන්න ඕනි. දැනීමක් නිසයි සිතක් උපදින්නේ. ඇත්තටම සිතක් උපදින නම් විඳීම් දැනීම් ඒ කියන ස්කන්ධය කියනකොට විඳීම් ඒ විඳපු දේ එතකොට හඳුනා ගැනීමක් ලක් වෙනවා පෙරමතකයෙන්. ඒකයි විඳීම් හැඳිනීම් ඒ නිසයි එතකොට විඳීම් හැඳිනීම් ගැළපීම නිසා. දැන් විඳීම් කියන්නේ මේ දැන් ආලෝකයට ප්‍රසාදවත් වෙනවා නම් ඒකට ඒක දැන් මේ මනසේ ස්වභාවය තමයි මේ ප්‍රසාදයේ තුළ ඒ තියෙන වෙනස ග්‍රහණය වීම. ඒ නිසාම තමයි ඒක හැඳිනීම. එතකොට ඒ ප්‍රසාදයේ ඒ විඳීම ඒ හැඩතලය එහෙම නැත්නම් ඒ ආලෝකේ නම් ආලෝකේ එතකොට එතන හඳුනා ගැනීම පෙර දැන් මේ ආපු මේ විදියට ආපු දැන් මේ මොහොතේ දැන් මේ ප්‍රසාද වෙන එකේ දැන් මේ දැනීමට එන හැඩතලයට කලින් අපිට ඒ වගේ ඇවිල්ලා තියෙනවා. අන්න එතකොට ඒක හඳුනා ගැනීමක් ඒ අනුව පෙර ආපු ඒවා අනුව ගලපලා බලනවා. ඒ අනුව තමයි අපි තීරණය කරන්නේ මේ විඳීම පෙර මතකයේ අනුව හඳුනාගෙන ඒක තමයි සිද්ධිය සංඛාරා. මේක විඳපු දේ දැනගන්න එක. දැන් ඔබ ඉස්සරහා අමිසක අණුවක් තියෙනවා නම් ඒක සුදු පාට නම් ඒක අර වර්ණය හඳුනා ගන්න එක. එතකොට ඒක ඊට පස්සේ ඒකට පෙරමතකයෙන් දීපු සම්මුති නාමය ඊට පස්සේ මෙතනදී සංඥාවට
සංඛාරා කරලා දැන ගැනීම ඒක ලයිට් කණුවක්. අන්න ඒ වගේ අපි අපේ මනසේ තමයි ලයිට් කණු තියෙන්නේ. දැන් එළියේ ලයිට් කණු කියලා කියන්නේ ලයිට් කණුව. අපේ මනසෙන් තමයි කියන්නේ. ඒ නිසා මේ සිත හඳුනා ගන්න ඕනේ. හැම ෂණයකම ඔබට සිතක් හට ගන්නවා. ඒක රූප සිතක්ද, ශබ්ද සිතක්ද, රස සිතක්ද, එහෙම නැත්නම් ගන්ධයේ සිතක්ද, එහෙම නැත්නම් ස්පර්ශයෙන් එන සිතක්ද, එහෙම නැත්නම් මනසින් ඇති වුණු සිත් තියෙනවා. ඒතර එවැනි සිතක්ද. එතකොට මෙන්න මේ හය ඔස්සේම තමයි. එතකොට මේ දොරටු හයෙන් තමයි අපිට සිතක් කියන්නේ. හැබැයි අපි තව දෙයක් හොඳට මතක තියාගන්න ඕනේ. සීලේ පටිච්චාය නරෝසපඤ්ඤෝ මෙන්න මේක නුවණින් දකින්න. ඒ සිතේ මොහොතේම දකින්න ඔබ වීරය ගන්න ඕනේ. එතකොට ඔබ යම් කිසි විදිහකට දැන් මේ මොහොතේ කුමක්ද කරන්නේ? දැන් සිතක් ඔබට උපදින. ඔබට එක්ක සද්දයක් ඇහෙන. ඒක සිතක් වෙනවා. එක්ක ඔබේ හිත පෙර මතකයේ මොන හරි අතීතයේ දෙයකට යනවා. එතකොට ඒක මනෝ විඥාන සිතක් වෙනවා. මෙන්න මේ විදිහට ඔබගේ හැමතිස්සෙම ద్వාර හයෙන් සිතක් එනවා. ඒකම තමයි ඔබ කියන්නේ. ඔබ කියලා අමුතුවෙන් කෙනෙක් නැහැ. මේ උපදින චිත්තයම තමයි ඔබ කියන්නේ. ඒ කියන්නේ මේ දැන් ආලෝකයට දැනීම එතනම තමයි මේ සිත. ඊට එහා කෙනෙක් දෙයක් නැහැ. දැන් මෙතන ශබ්දයක් දැනෙනවා ඒ තමයි ඔබ. ඒ තමයි සිත. වෙන ඔබ කියලා කෙනෙක් නැහැ. ඒ දැනීම පමණයි සිත කියන්නේ. මේ හැම ෂණයකම මේ වගේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. හැබැයි මේවා ඔස්සේ මානසිකාර කරමින් අපි විසින්ම හදාගත්ත දේදුණු සිතක් අපිට තියෙනවා. ඒ කියන්නේ අපි විසින්ම දෘෂ්ටියක අපි මායාවකට කොටු වෙනවා. ඒකයි ස්කන්ධය තුල අපේ මේ දැනගැනීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. එතකොට විඳීම්, හැඳිනීම් දැනගැනීම, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ රූප කියන්නේ ඔය එන ద్వාරවල රූප, ශබ්ද, ගන්ධ, රස, පහසේ සේරම රූප කියලා තමයි කතා කරන්නේ. අරමුණු. රූප සංඥා, රූප අරමුණු කියලා කතා කරන්නේ. එතකොට මෙන්න මේ ස්පර්ශය හරහා තමයි එතකොට මේ එන්නේ. හැබැයි මේ ප්‍රතිබිම්බයක් තමයි මෙතනදී අපේ මනසට දැනෙන්නේ. මනසට බාහිරට යන්න බෑ. මනසට විඳීම් හැඳිනීම් ඒ කම්පන චංචල වගේ එකම ස්වභාවයක් තමයි තියෙන්නේ. නමුත් අපි මේක අපි බොහොම මුල් අවස්ථාවේ දකින්න ඕනේ. ඒක ශබ්දයක්, ඒක රූපයක් ඒ විදිහට. නමුත් මේක ගැඹුරට ගියාම ඒ ශබ්ද රූප කියන දේවලුත් කම්පන චංචල වගේ දෙයකට එනවා. නමුත් ඒක ගැඹුරු අවස්ථාවක්. අපි දැන් මෙතනදී මේ ජටා සූත්‍රයට අනුව බැලුවොත් මේ උපාදාන ස්කන්ධයේ උදේවැය දකින්න සීලය ආර්යකාන්ත සීලය. දැන් මේ සිතට රැවටුනොත් තමයි බාහිරින් දෙයක් හමු වෙන්නේ. රූපේ ඇත්ත වෙන්නේ. එහෙම වුණොත් ඔබ ලෝකයට රැවටෙනවා. හැබැයි ඔබ රැවටෙනවා කියන්නේ ලෝකේ තියෙන කිසිම දෙයක් පවතින දේවල් නැහැ. ස්ථිර දේවල් නැහැ. සියල්ලම විපරිණාම වෙනවා. ඔබටත් ඔබගේ ශරීරය පවා, කාය පවා, ඔය කතා කරන හැමදේම විපරිණාම වෙනවා. දැන් මේක තමයි සත්‍ය. නමුත් ඒ සත්‍ය අපේ හිතට අපි හැම ෂණයකම වෙන බව අපේ හිත දකින්නේ. අපේ හිත දකින්නේ මේ ලෝකේ තියෙනවා. දැන් ඔබට මේ මේසය අල්ලන්න පුළුවන්. ඒතකොට තද ගතියක් දැනෙන්නේ. ඒතකොට ඔබට මේසයක් පේනවා. ඔබට මේස තට්ටු කරොත් සද්දයක් ඇහෙනවා. දැන් මෙන්න මේ වගේ එතකොට මේ ආර්යකාන්ත සීලය රකිනකොට මේ හැම දෙයක්ම ඒ යථාභූත ඥාණයෙන් දකින්න ඕනේ. ඇත්තම මොකද්ද කියලා. එතකොට ඒ ෂණික වේගයෙන් සිත් පරම්පරාව ගලනවා. එතකොට ඒවට මේ සිත හරියට අපි දැක්කොත් නුවණින් මේක කියලා ඒ සිත හටගෙන නිරුද්ධ වෙලා ඊගව සිත හටගන්න. ඒ සිතත් හටගෙන නිරුද්ධ වෙලා ඊගව සිත හටගන්න. ඒ සිතත් හටගෙන නිරුද්ධ වෙලා ඊගව සිත. මෙන්න මේ වගේ සිත් පරම්පරාවක් එනවා. මේකට තමයි සිතුවිලි. මේ සංසාරය. අතර මේ ලෝකෝත්තර භූමිය තුල මේ පරම සත්‍ය ඔබ පැහැදිලිවම දකින්න ඕනි. දැන් ඇත්තටම මෙතනදී අපේ මේ මනසට එන අරමුණ අපි ගත්තොත් ඒක ප්‍රතිබිම්බයක්. දැන් අපි බාහිර තියෙන දෙයක් නෙමෙයි අපේ මනසට එන්නේ ප්‍රසාදයක්. ප්‍රසාදයක් කියන්නේ උද්දීපනයක්. ඒක එහෙමනම් ස්පාක් එකක්. එහෙම අපි කියන්නේ මේක සත්‍ය එකක් නෙවෙයි. මේක ප්‍රතිබිම්බයක්. දැන් අපි අර බල්ලාගේ උපමාව ගත්තේ එකපාරක් ඔබට මතක ඇති. දී දුන්නක් උඩ බල්ලෙක් එහෙම නැත්නම් පොකුණක් අසලට ගිය බල්ලෙක් පොකුණේ බල්ලෙක් ඉන්නවා කියලා හිතලා බුරනවා. දැන් එතකොට ඒ බල්ලට පේන්නේ බල්ලාගේම රූපේ. නමුත් ඒක ප්‍රතිබිම්බයක්. නමුත් බල්ලා රැවටෙනවා මේ ඇත්තක් කියලා. අපිත් මේ ලෝකේ දකින්නේ ඇත්තක් කියලා රැවටිලා. නමුත් අපි ඇත්තටම අපේ මනසේ හැදෙන ප්‍රතිබිම්බයක් තමයි දකින්නේ. ඒක අපිට ඇත්තටම සිතට පෙන්වන්න බොහොම අසීරුයි. නමුත් ඒක තමයි සත්‍යය. දැන් ඔබගේ ඇහැ කාචයක් නම් ඇහි කාචෙන් ගන්න ෆොටෝ එකක්. පින්තූරයක පන තියෙන ඒවා තියෙන විදියක් නැහැනේ.
පින්තූරයක ওই නම් තියෙන විදිහකුත් නැහැනේ. පින්තූර ඡායාවක් විතරයි. එහෙමනම් ඒකේ කිසිම අගයක් වරයක් නැහැ. නමුත් ඔබ සිතේ තියන් ඉන්නවනේ මේ දකින්න දේ රත්තරන් බඩුවක්, මේ දකින්න එක මෙච්චර වටිනවා, මේක රුපියල් 5000 නෝට්ටුවක්. ඔබට සංඥා තියෙනවා. ඔබට වටිනාකම් තියෙනවා. ඒක නිසා ඔබ අගයක් දෙනවා. ඒක නිසා ඔබට දුකක් එනවා. දුකක්, ඇලීමක්, ගැටීමක්, ඔබගේ යම්කිසි උද්දීපනයක් මේ සිතේ ස්වභාවය, සිතට මේ එන මෙන්න මේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ හටගන්න ආකාරය, ඒ කෙලෙස් හටගන්න ආකාරය, මේ මෙන්න මේ රූපේ ඇත්තවීම නිසා හටගන්නේ. ඇත්තටම ඒක ඡායාවක් නම්, පින්තූරයක් නම්, ඒ පින්තූරේ රත්තරන් තියෙන විදිහකුත් නැහැ. මේක බැලුවොත් හැම පැත්තෙම තේරෙනවා සම්මුතියක්, ප්‍රඥාප්තිය, හිතේ සිතුවිල්ලකට තමයි අපි දුක් කරගන්නේ. දරුවා කියන සිතුවිල්ලත් හිතේමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ හැමදේම. දැන් යමෙක් කිව්වොත් එහෙම ඔබගේ දරුවා මෙහෙමයි කියලා, ඊට පස්සේ හොඳයි කිව්වොත් ඔබට සතුටුයි. නරකයි කිව්වොත් ඔබට දුකයි. ඊට පස්සේ විභාගයක් වුණත් ෆේල් කිව්වොත් ඔබට දුකයි. පාස් කිව්වොත් ඔබට සතුටුයි. නමුත් ඒ පිළිතුරු පේපර් එක මාරු වෙලා එක වෙන්නත් පුළුවන්. පස්සේ කාලයකදී ඔබට ආරංචි වෙන්න පුළුවන් ඒ උත්තරේම අනිත් පැත්තට. එතකොට ඔබට දුක සතුට මාරු වෙනවා. මෙන්න මේ විදිහට මේ හැම දෙයක්ම සිතුවිල්ලක තියෙනවා. ওই සතුට දුක කියන එක සිතුවිල්ලකට ආවේ කොහොමද කියන එක. දැන් බුදුන් වහන්සේ ලෝකෙට පරම සත්‍ය කියලා හෙළි කරන්නේ දුකෙන් මිදෙන මගක්. ඒ චතුසත්‍ය ඥානෙ. එතකොට දුකෙන් මිදෙන මග කියන්නේ චතුරාර්ය සත්‍ය. ඒ කියන්නේ බාහිර දෙයක් තියෙන්න ඕනේ දුකක් ඇති වෙන්නේ. මොකද දෙයක් තිබ්බොත් ඒ දේ කැඩුනොත් බිඳුනොත් දුක එනවා. ඒ දෙයට ඔබ කැමති නම් ඔබට සතුටක් එනවා. එහෙනම් දෙයක්, රූපයක් තියෙනවා. රූපයක් කියන්නේ දෙයක් තියෙනවා. දෙය ඇත්ත වෙන්න ඕනේ. දෙයක් ඇත්ත වෙන්න ඕනේ. එතකොට තමයි ඔබට මේ දුක සැප දෙකම එන්නේ. හැබැයි මේ පරම සත්‍ය යථාභූත ඥානය කියන එක යමෙක් හරියට දකිනවා නම් පරමාර්ථ සත්‍ය බාහිර දෙයක් කියලා ඔබ දකින්නේ මායාවක්. ඔබ දකින්නේ ප්‍රතිබිම්බයක්. බුදුන් වහන්සේ මේක පෙන්වන්න තමයි තින්නම් සංගති පස්සෝ කියන මේ සලායතන සූත්‍රය ඔබ බැලුවොත් ඒ ටික දකින්න ලැබෙනවා. අපි දැන් මේ ජටා සූත්‍රය තමයි අපි මේ පෙන්නන්නේ මේ කොහොමද මේ අන්තෝ ජටා බහි ජටා මේ ප්‍රජාව ඇතුළතත් අවුල් පිටතත් ගැටයක් ගහලා ඇතුළතත් ගැට ගැහිලා මේගොල්ලෝ අවුලෙන් අවුලටපත් වෙලා මේගොල්ලන්ට මිදෙන්න පුළුවන් මේ සීලේ පටිච්චය නරෝසපඤ්ඤෝ කියන මෙන්න මේ භික්ෂුව මේකෙන් මිදෙනවා කියන එක බුදුන් වහන්සේ දේශනා කරනවානේ. දැන් මේ දෙවියන්ට එතකොට මෙතනදී මේ ආරකාන්ත සීලේ තියෙන ස්කන්ධය උදේවැය දකින්න එක අතරම භික්ෂුවක් කියන්නේ අතරම සිවුරක් දාගෙන පැවිදි වෙලා ඉන්න ශාසනයට එහෙම කෙනෙක්ම නොවුනත් ඒ කෙනා දැන් අපි දන්නවානේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම මේ ධර්මයේ තුල ඉන්නවා. මේ ධර්මයට මගපලලාභීන් ලබන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ ගිහියන් කියලා නෙමෙයි මේක අවබෝධය තුලයි තියෙන්නේ. ප්‍රඥාව තුලයි තියෙන්නේ. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස. ඉතින් ඔබට පුළුවන් මේ ප්‍රතිපදාව රකින්න. ඒ කියන්නේ ඔබ රැකියාවක් කරනවද, ඔබ කටයුතු කරනවද ඕනම වෙලාවක. ඕනම කෙනෙකුට තමන්ගේ හිත දකින්න පුළුවන්නේ. තමන්ටනේ හිත තියෙන්නේ. ඒතකොට හිත පේනවනේ. ඒතකොට හිතට රැවටෙන්නේ නැතුව හිතේ යථාර්ථය දකින්නවනම් ඔහු අන්ධෙක් වගේ ජීවත් වෙන්නේ නැහනේ. ඔව් ලෝකේ ඇත්ත දකිනවා. එහෙමනම් ඔහුට හැකියාව තියෙනවා මේ ලෝකයට පරම යථාභූත ඥානය ඇති පරම සත්‍යයට මුණ දෙන්න. එතකොට ඔහු මහා භාග්‍යවන්තයෙක්. ඇයි? ඔහු රැවටිලා නැහැ. ඔහුට දුකක් ඇති වෙන්නේ නැහැ. ඕකේ තියෙන වටිනාම ඒ කියන්නේ මේකේ තියෙන ඒ කෙනාට මෙලෝ වශයෙන්ම සාන්දිටිකයි, අකාලිකයි, ඒපස්සිකයි, ඕපනායකයි මෙලෝ වශයෙන්ම ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ පරම සත්‍ය. ඒ තුළ ඔහුට දුකෙන් මිදෙනවා. ඒකයි මේ බුදුන් වහන්සේ මේ දුකෙන් මිදෙන මගක් තමයි ලෝකෙට හෙළි කරන්නේ. දුක හටගන්නේ බාහිර දෙයක් හටගන්න නිසායි. හැබැයි දෙයක් නැහැ බාහිර. අපේ හිතේ හැදිලා තියෙන්නේ. මේකයි අපි නාමයෙන් හැදෙන දේ රූපෙට ගැට ගාලායි තියෙන්නේ. ඒක නිසා නාම රූප කියලා දෙපැත්තක් අපිට හම්බ වෙනවා. ඇත්තටම මෙතන දෙපැත්තක් නැහැ. මෙතන තියෙන සිතෙන් මාටගත් එකක්මයි. නමුත් මෙතන අපි විඳින්නේ, අපි සැප විඳින්නේ, දුක් විඳින්නේ, අපි හිතන් ඉන්නේ මේ විඥාණයට එන දේ. විඥාණය තමයි දැනගන්නේ. එහෙමනම් මෙතන එකම අන්තයයි තියෙන්නේ. බාහිරයෙන් අපි මේවා සාධක කරාට බාහිර නිකන් අර මේ නෙමෙයි මේක අතරම දැන් ඔබ දකිනවා නම් දැන් ඔබ හිත ඇතුලේ අර දාන් අදිනවා වගේ එළිය බෝඩ් එකේ දාන් අදිනවා වගේම හිත ඇතුලේ දාන් අදිනවා.
අන්න ඒ වගේ දැන් ඔබ හිත ඇතුළෙත් මේක මේ එළිය බාහිර සාධක කරගත්තට හිත ඇතුළේ මේ විදිහම දෙයක් සිද්ධ වෙනවා. එකම දේ දෙපැත්තකින් එනවා. එතකොට ඔබ බාහිරෙන් තමයි පෙන්වන්නේ. ඒකයි රූපයන්තයක් හම්බෙලා තියෙන්නේ. එතකොට ඔබට බාහිර දෙයක් තියෙනවා. එතකොට බාහිර දේ තමයි ඔබට ඒ දෙයට ආසෙ හිතෙන්නේ නැති වෙන්නේ. නමුත් ඔබ මේක හිතේම කියලා හදාගත්ත ඇත්තටම ওই දේ තියෙන්නේ හිතේමයි. බාහිර නෙමෙයි. ඔබ හිතේ තමයි හැමදේම තියන් ඉන්නේ. මෙහෙම තියෙනවා කියලා හිතේ තමයි තියන් ඉන්නේ. ඒතකොට හිතේ තමයි බාහිරක් තියෙන්නේ. ඔබ 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 යම්කිසි තැනක රූපයක්ද යම්කිසි කෙනෙක්ගේ රූපයක්ද යම්කිසි භාණ්ඩයක්ද ඔබේ හිතේ තියෙන රූපේ. ඔබට S2 පියාගෙන ඔබට ඕන කෙනෙක් මතක් කරන්න පුළුවන්. ඕන දෙයක් සිහි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ හිතේ රූප තියෙනවා. එහෙනම් බාහිර සාධක කරගත්තට ඔබ ජීවත් වෙන්නේ හිතේ හමාගත් ලෝකෙක. ඒක නිසා බුදුන් වහන්සේ දේශනා කරනවා චිත්තේන නීයති ලෝකේ. සිතින්ම හැදුණු ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ ලෝකේ හැදිලා තියෙන්නේ මේ අස කන දිව නාසය කියන එහෙම නැත්නම් අපි කියන රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේවයින් තමයි අපි ඉන්නේ. ඒවා සාධක කරගෙන ඒවා බේස් එක කරගෙන ඒවා උඩ තමයි අපි ඉන්නේ. අපි රූප ශබ්ද ගැට ගහලා කෙනෙක් හදාගෙන දෙයක් කරගෙන අපි ඒ මැත්තේ යැපෙනවා. නමුත් ඒක මායාවක්. ඇයි ඒක තියෙන සිතේ? අපිට ඒක අවබෝධ වෙන්නේ නැහැ. එකපාරට අපිට ඒක තේරෙන්නේ අපි අපේ මනස ඊටාම වේගවත් සිද්ධියකට යනවා. දැන් එතකොට නුවණට මේක අල්ලගන්න නුවණින්ම මේක මෙනෙහි වෙන්න ඒ තමයි ප්‍රඥාවට මේක අවශ්‍ය වෙන්නේ. ප්‍රඥාව තමයි මේ සිතුවිලි යථාර්ථය දකින්න එක. ඉතින් ප්‍රඥාව ඒකයි ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පන්නස්ස කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මහා ප්‍රඥාමයි මේ ධර්ම අවබෝධ කරන්න කියලා. ඇත්තටම මේක දන්නේ නැති කෙනෙකුට කරන්නත් බෑ. කල්‍යාණ මිත්‍රයත් මෙතන වැදගත්. ඒ වගේම තමයි මේ ධර්මයේ දන්නේ නැතුව මේක කරන්නත් බෑ. ඒකයි සෘතවත් ආර්ය ශ්‍රාවකයාගේ ඒ වටිනාකම. එතකොට තමන්ට ධර්මයේ කියන්නේ මේම දෙයක් ලෝකේ වෙනවා. මේක සත්‍ය මේකයි. එතකොට ඒක ඇත්තටම තමන්ගේ තියෙන ඒ පරතෝගෝසේ සෘතවත් භාවයේ තුලයි තමන් ධර්මයට ප්‍රවේශ වෙන්නේ. මේ ධර්මයට නිකම්ම ඔහෙම පාත් වෙන්නේ නැහැ කවුරුත්. ධර්මයට තමන්ට දර්ශනේ නැතුව ඒ සම්මාදිට්ඨියවත් හම්බ වෙන්නේ නැහැ. සත්‍ය දැනගන්න ඕනි. සත්‍ය කෙනෙක්ගෙන් අහලා හරි දැනගන්න ඕනි. නැත්තම් කොහොමද තමන් සත්‍ය දනගන්නේ? තමන් සත්‍ය දන්නේ නැහැ. ඒක නිසා තමන් ඉන්නේ අන්ධකාර භූමියේ. අන්නේ දන්න කෙනාටයි දැනගත්ත උටයි ප්‍රතිපදාවක් බුදුන් වහන්සේ පනවන. ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? සිතෙන් මිදෙන මගක්. දෙයක් තිබ්බොත් බාහිර දුකක් එනවා. ඒක දුකම තමයි. ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම විපරිණාම වෙනවා. එතකොට ඒක දුකක් බවට පත් වෙනවා. හැබැයි දෙයක් හදා ගැනීමමයි සමුදය කියන්නේ. සමුදය කියන්නේ දෙයක් හදා ගැනීමමයි දෙයක් වීම දේ තමයි දුක වෙන්නේ. දුකත් සමුදයත්. එතකොට මේකේ හටගත්ත විදිය දකින්න කෙනා ඒකෙන් මිදෙනවා. එතකොට එයා දකිනවා මේක සත්‍යයක් නෙමෙයි කියලා. එතකොට මායාව දකිනවා. එතකොට එයා නිරෝධයට එනවා. ඉතින් දුක්ඛ, සමුදය, නිරෝධය මාර්ගයට එනවා. මේක මේ විදිහට ප්‍රතිපදාව තුළ ඒ හැම සිතක්ම බලන එක. දැන් මේ හැම සිතක්ම දකින්න එකම තමයි සතිය. සමාධියට එන්නේ. ඉතින් ඒ සතිය තමයි දකින්න එක. ඒ තුල සමාධියක් තියෙනවා. හැබැයි මේ අනිමිත්ත සමාධිය ලෝකෝත්තර භූමියේ සමාධිය තමයි අපි හැමතිස්සෙම කතා කරන්නේ. ඇත්තටම මේ ජටා සූත්‍රයේ සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤන්ත භාවයන් කියලා කියනකොට මේ චිත්තානුපස්සනාව වෙන සිත හැදෙන හැටි තමයි මෙතන දකින්නේ. සිතේනේ මේ දේ තියෙන්නේ කියලා යාට දකින්න එක. ඒතර සීලේ පටිච්චාය නරෝසපං චිතත් ප්‍රඥාවත් වැඩෙනවා මේ කෙනා සත්‍ය දකින්නකොට. ඒ නේන අරමුණු දකින්න ඕනේ. දැන් මේ ඔබට එන සිත දකින්න ඕනේ. ඊගා මොහොතේ සිත දකින්න ඕනේ. ඔබ මුලින් ඉස්සායක් වීරයක් කරන්න ඕනේ. ඒකයි සද්ධා වීරිය තියෙන්නේ සති සමාධි ප්‍රඥා. බොජ්ජංග වැඩෙන්නේ මේ මාර්ගය තුල ඉන්න කෙනාගේ පමණයි. ඒ සත්‍විස් බෝධිපාශික ධර්ම වැඩෙන්නේ මේ වොස්සග්ග පරිණාම නිවනට නැමුණක් වූ කෙනාගේ පමණයි. මේ ධර්මයේ දන්න උටයි මේ නිවන් මාර්ග ප්‍රවේශ වෙන්නේ. ඒ කියන්නේ ඒ කෙනා විසින්මයි මේ ප්‍රවේශය සකස් කරගන්නේ. ඒ වගේම මේක ලෝකේ අන්ධභාවය
නැත්තම් ඔබ අන්ධෙක් වගේ ඉඳලා අන්ධෙක් වගේ ඔහේ මැරලා යනවා ඔබම දන්නෙත් නැහැ මොකද්ද වෙන්නේ. ඔබ දුකේදී හඬයි සැපේදී hinaවේ ඔහේ අර ගඟට වැටුණු දණ්ඩක් වගේ පිහිටක් කොයින්ද කිව්වා වගේ ඔබ ඔහේ සසර කාගෙන යනවා. ඒ පුහුදුන් මනසේ තියෙන මැරෙන ඉපදෙන සසර. හැබැයි මේ ධර්මය අවබෝධ වුණු කෙනාට මරණයක් නැහැ. මරණේ ජය ගන්නවා. මරණයක් කියන එක ඒ කෙනාට දැනෙන්නේ මේ ක්ෂණිකව මේ සිතමයි. වෙන මරණයක් මේ අපේ සත්‍ය තුල අපි මේ පරම සත්‍ය දැක්කහම අපිට තේරෙනවා මේකේ මරණයක් නැහැ. මරණයත් ඇවිල්ලා පෙර සංඥාවක්. කවුරු හරි කෙනෙක් අපිට හිතට දානවා මැරෙනවා කියලා. දැන් මම ඌ හිතන් ඉන්නවා මැරෙනවා කියලා. දැන් ওই පොඩි ළමයා දන්නේ නැහැනේ මැරෙන බව. ඔය ඉපදිච්ච ගම පොඩි ළමයාගේ මුකුත්ම දන්නේ නැහැ. රතු පාට දන්නේ නැහැ, කහ පාට දන්නේ නැහැ, අම්මා තාත්තා දන්නේ නැහැ, ප්‍රභාස්වර සිත මුකුත්ම දන්නේ නැහැ. ඉතින් ඒ සිතට ඇත්තටම පුංචි වයසේ ළමයි ප්‍රභවයේ මූලයට ගියාම හරි සහැල්ලුයි, සමනල්ලු වගේ. ඔහේ ඇත්තටම හුළඟ වගේ. හරිම සහැල්ලු මනසක් ප්‍රභාස්වර මනස. දැන් මේවා දත්ත වැඩි වෙන්න කෙලෙසේ තමයි වැඩි වෙන්නේ. එතකොට ඒ කෙනාට එතකොට මේ මිනිස්සු විසින් දාන දත්ත තමයි ඒ කෙනා විඳවන්නේ. දුක් විඳින්නේ. එතකොට මේක මරණයක් තියෙනවා. මම මැරෙනවා. මම ඉපදෙනවා. මේ ඔක්කොම ඇවිල්ලා මේ මානසිකාර සිතුවිලි. ඇත්තටම එහෙම දෙයක් ලෝකේ නැහැ. ලෝකේ පරම සත්‍ය Tamanට අවබෝධ වෙනකොට Tamanට තේරෙනවා මේ සිත හැම ෂණේම හටගෙන නිරුද්ධ වෙනවා. දැන් ශරීරයේ පොළවට පස් වෙන ශරීරයේ දිරාවට අනිත්‍ය ස්වභාවයෙන් එකත් වෙනවනේ පොළවට. ඒතර යම් කිසි දවසක් පොළවට පස් වෙන එනවා නම් ඒ මොහොතේ එක සිතක් පමණයි. ඒ සිතත් එක සිතක් පමණයි. ඒකත් හටගෙන නිරුද්ධ. හැබැයි තමන් මේ ශරීර කූඩුව පවතින තාක් මේ සිත සකස් වෙන තාක් ඔබ හැම මොහොතෙම මැරලා තියෙනවා. එහෙමනම් ඔබ හැම මොහොතෙම මේ සිත හටගෙන නිරුද්ධ වෙලා තියෙනවා. ඕක 아무තු දෙයක් නෙමෙයි. දැන් මේ ගහ හුස්ම ගන්නවා ඔබ හුස්ම ගන්නවා ඒක 아무තු දෙයක් නෙමෙයි. ඔබ හිතන්නේ නැති නිසා ඔබට තේරෙන්නේ නැහැ ඔබ හුස්ම ගන්නවා කියලා. ඔබ ඇඟිලේ ගමන් කරන ඔබ හිතන්නේ ඔබ ඇඟේ තියෙන දැන් ඔබ හිතන්නේ නැතුව ක්‍රියාවලිය කොච්චර සිද්ධ වෙනවද? දැන් ඔබ ආහාරය ගන්නවා. දැන් ඔය ආහාරය දිරවන්නේ ඔබ හිතලාද? නෑනේ. ඔබ ඇඟේ ලේ ගමන් කරන්නේ ඔබ හිතලාද? නෑනේ. ඔබ හුස්ම අරගෙන ඒවා එතකොට ඔය හුස්ම පිට කරන්නේ ඒවා හිතලාද? නෑනේ. එතකොට ඒ වගේම තමයි මේ සිත හටගෙන නිරුද්ධ වෙන්නේ ඔබ හිතලාද? නෑනේ. ඉතින් මේ මරණයත් මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන එක මොකමයි? දැන් ඔබ සිතුවිල්ලක් කරගෙන ඉන්නවා මම දවසක මැරෙනවා. මම දැන් එදාට මැරෙනවා. එහෙම දෙයක් නැහැ. ඒක බොරුවක්. මේකේ එහෙම දෙයක් නැහැ. මේකේ හැම ෂණයක්ම ඔකමයි සිද්ධ වෙන්නේ. ඕක අවබෝධ කරගන්න ටිකක් අමාරුයි. අපි ඉන්නේ අර කාලාන්තරයක් අපේ හුරුච්ච අර තදවුණු ගතික ස්වභාවයක් තියෙනවා. අපි දැන් මිනිස්සු අපිට දැන් අවිද්‍යාපච්චය සංඛාර පිටින් වැටිච්ච සංඛාර වලට පොටු වෙලා ඉන්නේ. අපේ සිතුවිලි අපිට ඔබ්බලා තියෙන්නේ. අර කම්පියුටරේට දත්ත එබුවට පස්සේ කම්පියුටරේ ඒ උත්තරේ ප්‍රශ්න අහපු ගමන් උත්තර දෙන්නේ දත්ත අනුවයි. දැන් මේ වගේ අපිවත් මෙමරි කෝඩ් කරලා තියෙන්නේ. අපිට තියෙන දත්ත බේස් එකක්. ඒක තමයි අපේ සංඥා කියන්නේ. ඒ සංඥා බේස් එකෙන් තමයි අපි එන හැම එකක්ම ගලපලා හඳුනගන්නේ. එතකොට ඒක එක්ෂණික සිතේ හටගෙන නිරුද්ධ වෙනවා. මේක අපි අර ලොකු SIM කාඩ් එකක් දාන්න ලොකු අර data කාඩ් එකක් දැම්මා කියලා හිතන්න ෆෝන් එකට එකපාරම ඉරෙස් වෙලා ගියා කියලා හිතන්න. ආයි ඔබ ලොකු data කාඩ් එකක් දැම්මා කියලා හිතන්න. ආයි ඒක ඉරෙස් වෙලා ගියා කියලා හිතන්න. ආයි ලොකු data කාඩ් එකක් දැම්මා කියලා. මෙන්න මේ වගේ වැඩක් තමයි වෙන්නේ. එක්ෂණික මේසිත ওই data සේරම එකපාර ලෝඩ් වෙනවා. ඒක අපිට හදා ගන්න බෑ. ඒක අපි කවදාවත් හිතන්නේ නැති දෙයක්. මේ ලෝකෙම එකපාර ඇති වෙලා නැති වෙන එක්ෂණිකවම. දැන් මේ කතාව තමයි මේ අපිට අපි මේක ප්‍රායෝගික පැත්තෙන් මේ ධහම දකිනකොට මේ සූත්‍ර හැම එකකම නිවන් මගම තියෙනවා. ඒ හැම සූත්‍රයක්ම අපි කිව්වා දවසකුත් සමීකරණයක් වගේ ඒකට දැම්මහම ඒ උත්තරේ එනවා. නිවන එනවා. හැම සූත්‍රයකම ඒක තියෙනවා. දැන් 84000 ධර්මස්කන්ධෙම ඔබට අපි සූත්‍ර පිටකයෙන් අරගෙන අපිට පුළුවන් විදිහට අපි වෙලා සකස් වෙන විදිහට අපි ඔබට ටිකෙන් ටික ලං කරලා දෙන්න යනවා. ප්‍රායෝගිකවම සත්‍ය. පරම සත්‍යයට ඔබව ලං කරන්න යනවා. එතකොට ඔබටත් දැනේවි මේ ලෝකේ හරි සුන්දරයි. මේ ලෝකේ කිසිම දෙයක් නැහැ අපිට ගැලෙන්නවත් ගැටෙන්නවත්. හරි සාන්ත ප්‍රණීත සෝයක් එතකොට දැනෙනවා. එතකොට තමයි ඔබ මේ ආත්මීය මම කියන කොටුව ඇතුලේ හිර වෙලා දුක් විඳිනවා. හැබැයි ඕක හරියට අවබෝධ වෙනකොට
ඔබට එහෙම කොටුවකුත් නැහැ. එහෙම ඔබ කියලා කෙනෙකුත් නැහැ. හැබැයි මේ ස්වභාව මේ වගේ සංසිද්ධියක් තියෙනවා. හුළඟ වගේ. ස්වභාවයක් තියෙනවා. ඒකට ක්‍රියාසිත කියලා කියනවා. මේක අවබෝධ වෙනකොට නාමයේ රූපේ මිදෙනවනේ. දැන් රූපේ මේක ගැට ගැහෙන එකක්නේ. එක අන්ත දෙකක් නැහැනේ. ඒකාන්තයයිනේ. අන්ත දෙකක් තිබ්බොත් තමයි එතන දෙයක් තියෙනවා. එහෙනම් ඒ දේ දකින්න කෙනෙක් මෙතන ඉන්නේ. එහෙනම් එතනයි මෙතනයි දෙකක් තියෙන්නේ. අන්න මම හැමතිස්සෙම සිතුවිල්ල දෘෂ්ටියක්. අර එළිය දෙයක් රූපය හැදුනොත් තමයි නාමය මෙතන ඇත්ත වෙන්නේ. රූපය ඇත්ත වුණු තැනමයි නාමය ඇත්ත වෙන්නේ. නාමයක් ඇති රූපයක්, රූපයක් ඇති නාමයක්. හැබැයි මෙතන නාමය තුල රූපේ නැති වෙනකොටම නාමෙත් නැති වෙනවා. දෙක අධ්‍යාත්ම බහිද්ද සම්බන්ධයක් තියෙනවා. ගැට ගැහිලායි තියෙන්නේ. ඉතින් මේ මජ්ජේ සූත්‍රය වුණත් අපි පෙන්නලා තියෙනවා ඒ කාරණේ යෝබන්තේ විජිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම්බ්‍රුයි මහා පුරුෂ සේද සිම්බනි මජ්ජේගා කියනකොට ඒ යුබ අන්ත දෙක මිදෙනකොට මජ්ජේ මැද එතන ගැට ගැහෙන සිම්බනි වෙන්නේ නැත්තම් ඒ කෙනා සාන්ත ප්‍රනිත්සයට එනවා. ඒ කියන්නේ ඒ කෙනාට මේ මජ්ජේ මධ්‍යම ප්‍රතිපදාව හම්බ වෙනවා. අන්ත දෙකක් තියෙන තැන තමයි කෙනෙක් ඉන්නේ. මෙතන මැද හඳුනාගත්තොත් අන්ත දෙකක් නැහැ. මේ එකම ස්වභාවයක් මේකේ තියෙනවා. හැබැයි ඒකත් මායාවක් බොරුවක් වෙනවා. එහෙම දෙයක්වත් පවතින්නේ මේක අවබෝධ කරගන්න තමයි අපි මේ සතර හතිපට්ඨානය තුළ තියෙන්නේ. අපි ඒක වෙනම සතර හතිපට්ඨාන සූත්‍රයක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඒ කාරණා වෙනම ගන්න. ඒ වගේම අපි බොජ්ජංග බලාපොරොත්තු වෙනවා ඔබට වෙනම ඉදිරිපත් කරන්න. අපි මේ පුළුවන් විදිහට අපි මේ අවස්ථාවවලදී ඒ කාරණාවලට යමු. දැන් එතකොට සීලේ පටිච්චාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤන්ත භාවය. සිතත් ප්‍රඥාවත් වැඩෙනවා. සිතත් ප්‍රඥාවත් මේකේ සත්‍ය දකින්න කෙනාට බාහිර දෙයකින් මිදෙනවනේ. බාහිර දෙයක් හමු වෙන්නෙත් නැහැ. ඒ කෙනාගේ චිත්තේ දැන් මේ චිත්තේ යථාභූත ඥාණයෙන් දකින්න යෝනිසෝ මනසිකාරය පිහිටනවා. නුවණත් සිහියත් සමග ගිය ඒ යෝනිසෝ මනසිකාරය එනේන අරමුණු වලින් මිදෙන්න සති සම්පජාන්නයට හේතු වෙනවා. එතකොට සතර ඉරියව්වෙම මේ ක්‍රියාවලිය Tamanට පේනවා. Taman මිදි යනවා. හැබැයි අන්නේ හුරුව ගොඩක් වැදගත් ප්‍රතිපදාව ගොඩක් වැදගත්. සමහර දේවල් අපි හිතුවා කියලා වෙනස් වෙන්නේ නැහැ. අපේ අතුලාන්තයේ ඒක හැදෙන්න ගිය කාලේ වගේම කාලයක් ඒක නැති වෙන්නත් ගත වෙනවා. විශේෂයෙන් ප්‍රතිපදාව හුරුව පුරුදු වෙච්ච දේ. ඒ පුරුද්ද හරි දැන් වැරදි පුරුද්දකට අපි දැන් ඩේටාබේස් එක වැඩි කරගෙන යන්නේ. අපි ඒක අනිත් පැත්තට ගියොත් ඒ ඩේටාබේස් එක අඳුනගෙන මේක මායාවක් බොරුවක් කියලා තේරිලා ඒකෙ මිදි ගියොත් අපිට දවසක සබ්බ සංඛාර සමතේට එනවා. සියලු සිතුවිලි සමතේ වෙනවා. ඒ කියන්නේ හරයක් නැති වෙනවා. රත්තරන් වල නෙමෙයි වටිනාකම. අපේ හිතේ තියෙන්නේ. එතකොට අපේ හිතේ මේ හදාගෙන ඉන්න ලෝකයක්. අන්න ඒක දකිනකොට බාහිර ලෝකයෙන් යා මිදෙනවා. එතකොට බාහිර මොනවා තිබුණත් නැතත් එයාට දුකක් කම්පනයක් එන්නේ නැහැ. අටලෝ දාමින් කම්පා නොවන ඒ මහා ශ්‍රේෂ්ඨ ගුණේ පිහිටනවා. ඒ මහා උතුම් මනුසත්වයේ අභිභවා යන තැනක්. මනුසත්වයේ තියෙන සිතුවිලිත් එක්ක. සිතුවිලි තියෙන අන්ත දෙකත් එක්ක. අතන දෙයක් මෙතන මම කියන අන්ත දෙකක් එක්ක හැමසෙම කතා කරන්නේ. උස්ස කොට හීන මහත දුර ළඟ ඊයේ අද මේ කාලේ හැම එකම අන්තයක් තියෙනවා. නමුත් මේ අන්ත දෙකෙන් මිදෙනකොට කෙනෙක් නැහැ. කෙනෙක් නැත්තම් ඒ කෙනාට හම්බෙච්ච දෙයක් නැහැ. සාපේක්ෂ ගලපන්න ක්‍රමයක් නැහැ. කෙනෙක් නැහැ. දෙයක් නැහැ. දෙයක් නැත්තම් මොකද්ද ගලපන්නේ? සිතුවිල්ලක්ම මායාවක්. ඒකත් ඇත්තක් නෙමෙයි. එතකොට මේකේ සම්පූර්ණ මිදීමක් තමයි තියෙන්නේ. නිස්සරණයක් තමයි තියෙන්නේ. චිත්ත පඤ්ඤන්ත බව ආතාපි නිපකෝ බික්කු මෙන්න මේ කෙලස් දැන් තවි යනවා. කෙලස් දැන් චේවි යනවා. ආතාපි නිපකෝ බික්කු දැන් මේ භික්ෂුව කෙලස් තවන වීරය කියන්නේ මේ සත්‍ය දකිනකොට මිදි යන එක. එතකොට මේ සත්‍ය දකිනකොට ඒ සිතෙන් මිදි යන එක. ආතාපි මේ චිත්ත පඤ්ඤත භාවයෙන් ආතාපි නිපකෝ බික්කු ඒ නිපක බික්කුව අන්න ඒ භික්ෂුව මේ අතුලත ගැහෙන ගැට ඒ කියන්නේ නාමයන්තේ ගැහෙන ගැටේ බාහිර ගැහෙන ගැටේ ඒ කියන්නේ රූපයන්තේ ගැට ගහ ගන්න නැතුව අරූපයෙන් මිදලා රූපෙත් සත්‍යයක් නෙවෙයි ඒ කෙනා නාමෙනුත් මිදෙනවා. ඒතර ඒ කෙනාට මේ සිත ඇතුළෙත් ඒ කෙනාගේ හතගත් දේ මායාවක් සත්‍යයක් නෙමෙයි. ඒ කෙනා මේ ලෝකයෙන් මිදෙනවා. දැන් විනය්‍ය ලෝකයේ අවිද්‍යා දෝමනස්සානං කියන තැන තමයි මේ නිවන් මඟ තියෙන්නේ.
සතර සතිපට්ඨානය වඩන්නේ කෙනෙක් සතර කියන්නේ හතර කියලා ගත්තාම සතිපට්ඨාන කියන්නේ මේ හතර ගැට ගැහිලා තමයි අපි ලෝකයක් ඇදලා තියෙන්නේ. ඒ සිත හැදෙන චිත්තේන සිත හැදෙන හැටි තමයි ඒකෙත් තියෙන්නේ. කායानुපස්සනාව රූපේ, වේදනානුපස්සනාව ඒ වේදනා සංඥා. වේදනා සංඥා දෙක එකතු වෙන චිත්තානුපස්සනාව සිත හැදෙන. මේ ධම්මානුපස්සනාව මේ ආයතනය හැදිලා බාහිර ලෝකෙත් හැදිලා ඇත්ත වෙන එක. මේ සියල්ලගෙම මිදුණු තැන ඒ ඔබට තියෙන්නේ නිවන. ඔස්සග්ග පරිණාම කියන්නේ නිවනට නැමුණක් කොට පවතිනවා. දැන් අපි සමතේ වඩනකොට අත් දෙක තියාගෙන උස්ම දිහා බලන් හිටියා කියලා නිවන් දකින්න නැත්තේ ඔන්න ඔය කාරණේ නිසා. එතන ඔස්සග්ග පරිණාම නැහැ. ඒක බුදුන් වහන්සේ දේශනා කරනවා මේ අපි මේ සූත්‍රයකට අපි එමු ඊගාව දේශනාවකදී මේ අපි එක හොඳින් එතකොට ආනන්ද සූත්‍රය එහෙම තියෙනවා එතන ගිරිමානන්ද සූත්‍රය තියෙනවා එතන අපේ සූත්‍ර කීපයක්ම තියෙනවා සූත්‍ර ගොඩාක් තියෙනවා ඇත්තටම මේ බොජ්ජංග සත්‍විස් බෝධිපාශික ධර්ම වැඩෙන තැන අපිට පෙන්වන්න හැකියාවක් තියෙනවා සූත්‍ර පිටකේ හොඳට මේ කාරණා තියෙනවා දැන් ඔබ දකින්න ඕනේ එතකොට නිවනට නැමුණක් කොට පවතින ඒ නිවැරදිව සිතෙන් මිදෙන මගක් තමයි නිවනට නැමුණක් කොට පවතින්නේ. අතන මේලවත් මිදිලා එලවත් මිදෙනවා. ඒ කියන්නේ දෙලොව මිදිලා කාම භූමියත් රූප භූමියත් අරූප භූමියත් කියන මේ තුන් භූමියම මිදිලා ත්‍රිලෝකනාත තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන මේ වචන හැම එකකම ලොකු තේරුමක් තියෙනවා. ඒ වගේම තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඒ කියන්නේ මේ සිත ඇතුලේ තමයි මේ තිලෝගුරු. එහෙම නැත්නම් මේ ලෝක තුනම මිදෙන එක. එහෙම නැත්නම් භූමි තුනම පෙන්වන්නේ සිත ඇතුලෙන්මයි. එතකොට අපිට රූප භූමියත් සිතින්මයි පේන්නේ. එතකොට අරූප භූමියත් සිතින්මයි. එතකොට මේ කාම භූමියත් සිතින්මයි. එතකොට ඔබ යමක් හිතයි නම් ඒක සිතේ තියෙන්නේ. ඔබ හිතයි නම් දැන් අපි දැන් දේවතා සංයුත්තනේ කතා කරන්නේ. එතකොට මේ අපි දේවතා සංයුත්තේ ගන්න හේතුවත් ඕකමයි. මේ දේව ස්වභාවය කියන එක වුණත් ඔබේ සිතටනේ දැනෙන විඥානෙට. එතකොට ඒක සිතේ තියෙන්නේ. ඒ සිතේ තියෙන දැන් මේ ප්‍රශ්න එහෙම බැලුවාම මේවා ඇත්තටම මේ සිතේම හටගන්න මේ ඒ ප්‍රඥාව වැඩෙනකොට මෙන්න මේ එන මාර සංඥා, දේව සංඥා මේ සේරම අපිට මේ සිතින්ම හටගන්න සංඥා ඒවා හොඳටම පැහැදිලි. හොඳටම මේ සූත්‍ර බැලුවාම හොඳටම ඔබට මේක ඇත්ත දකින්න ඕනි මේ නිකන් අර මේ ධර්මයේ විනිවිදව නිවන් අරමුණෙන් සිතින් මිදෙන මගකින් ඔබ කටයුතු කරන්න ඕනි. ඔබ සත්‍යම දකින සිතක් හදා ගන්න ඕනි. ඉතින් මේ සූත්‍රය තුළ අපි අර අන්තිමටම කියපු ඒ ගාථාව තුළ යත්ථ නාමංච රූපංචාසේසං උපරුජ්ජති. ඒ නාම රූප දෙකෙන් උපරුජ්ජණය වෙනවා. මිදෙනවා. පටිඝං රූප සංඥාත තේසං ජත්තේ ජඨාති ජිච්ඡතේ ජඨාති කියනකොට ඒ නාමයත් රූපයත් පටිඝයත් රූප සංඥාවත් නිරෝෂේෂ නිරුද්ධ වෙද්ද මෙහි මේ තෘෂ්ණා නැමැති අවුල සංසිඳේ. ඉතින් මේ සූත්‍ර දේශනේ පැහැදිලි වෙන්නේ මේ ජටා සූත්‍රය තුළ මෙන්න මේ නිවන් මඟ. දැන් අපි පොඩි කාලයක් අපිට ඉතුරු වෙලා තියෙනවා. අපි ඒ නිසා අපි මේ බොහොම ගැඹුරු කාරණාවකට එන්න පොඩ්ඩක් අපි හිත යොමු කරමු. ජටා සූත්‍රය ගැන කතා කරනවා නම් ඇත්තටම මේ ගොඩක් අය ගැන කතා කරන සූත්‍රයක්. ඒක අපි මේ කතා කරපු කාරණාත් එක්ක ඔබට හැම දෙයකින්ම හැම කාරණාවකින්ම අපි ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ ඔබේ සිතෙන් මිදෙන මඟ. අපි මෙතනදී සූත්‍රය ගැන කතා කළේ. අපි සූත්‍රය අරගෙන අපි මේ කාරණා කලින් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අපි මෙතනදී අද අපි සූත්‍රය අරගෙන කතා කළේ ඔබට මේ බුදුන් වහන්සේ පෙන්වන මඟ මේ එකම කාරණාව. අපි කියන්නේ නැහැ දැන් අපි කිව්වා කියලා ඔබට ඒක බාර ගන්න කියලා. අපි කියන්නේ කිසිම කෙනෙක්ගේවා ඔබ ඇහුවා කිව්වා කියලා බාර ගන්න කියලා. ඔබ ඔබේ සිත දිහා බලන්න. සිතට එන අරමුණු දිහා බලන්න. ඒ සිතෙන් මිදෙනවා ඔබට පේන්න ඕනි. ඔබට සිතෙන් මිදෙනකොට යම් සැනසීමක් දැනෙන්න ඕනි. ඔබට දැනෙන්න ඕනි සුවයක්, සාන්ත ප්‍රණීත සුවයක් දැනෙන්න ඕනි. ඔබට විවේකයක් දැනෙන්න ඕනි.
ඔබට දැනෙන්න ඕනේ මේ ප්‍රවේගකාරී සිතුවිලි මාලාවක වේගයකට කොටු වෙලා ඔබ වෙහෙසටපත් වෙනවා. ඒ වෙහෙස සිතටයි එන්නේ. සිත වෙහෙසටපත් වෙනවා. සිත විඩාබරයි. සිත පොඩි දරුවන්ගේ පවා අපි දකිනවා ඒ වයස්වල ඒ දත්ත රැස් වෙලා ඒ දරුවෝ පවා යම්කිසි වේගයකට කොටු වෙලා විභාග වලට කොටු වෙලා සිතුවිලි වලට හැම මේ සමාජය තුළ ඒ දත්ත බේස් එක තුළ ඒ දාන ඒ සිතුවිලි රටාව ඔස්සේ ඊගාවසිත හැම මොහොතෙම අර බද්දේකරත්න සූත්‍රය වගේ අතීතං නාත්තගම්මේය නප්පටික්ඛංකේ අනාගතං පච්චුප්පන්නං ච යේ ධම්ම තතත්‍ර විපස්සති. එතකොට අතීතසිත ගිහිලා ඉවරයි. එතකොට අනාගතසිත තාම ඇවිල්ලා නැහැ. එතකොට පච්චුප්පන්නං මේ මොහොතේ මේ සිත අටගෙන නිරුද්ධ වෙනවා. දැන් ඕක අපිට දැනෙන්නේ එහෙමයි බද්දේකරත්න සූත්‍රයේ. නමුත් ඒකේ ගැඹුරු පැත්තක් තියෙනවා. අතීතං නාත්ව ගම්මේය කියන්නේ අතීතයේ සිත මේ මොහොතේ හටගන්න සිත දැන් අපි හිතන්නේ මේ මොහොතේ හටගන්න සිත විතරයි කියලානේ. මොහොතට අවදි වෙන කාරණාව උතන ඉන්නේ ගන්නෙ. එතකොට දැන් සිතුවිලි වලින් සිතුවිලි සත්‍යයක් නෙමෙයි මිදෙනකොට එය එන හැම සිතම මිදෙනකොට ඇත්තටම එතන හුදකලාවක් තියෙනවා. එතන තියෙනවා ශුන්‍යතාවයක්. එතන තියෙනවා සිතුවිලි වලින් මිදෙන තැනක්. සිතුවිලි වලට හරයක් නැති වෙන්නේ තැන ශුන්‍යතාවයක් තියෙනවා. හැබැයි දැන් ඔබ අතීතේ දැන් මේ මොහොතේ සිතත් අතීතෙම්මනේ හැදිලා තියෙන්නේ. දැන් අපි කතා කරන්නේ මේ මොහොත විතරයි තියෙන්නේ කියලා. දැන් මොහොතට අවදිය කියන තැනට එනවනේ. හැබැයි ඒකත් අතීත සිතක්මනේ. මොහොත කවදාවත් වර්තමාන වෙන්නේ නැහනේ. ඒකත් ඒ මොහොතේ පෙර සංඥාව හැමතිස්සෙම මේ විඥාණයට දැනෙන්නේ මේ සංඥාව හැමතිස්සෙම පොනෝ බයක අතීතයෙන් එන්නේ. ඒක පෙර මතකයෙන් තමයි සංඥා තියෙන්නේ. එතකොට ඔබ අතීතයේ තුල අතීතයේ තමයි හැමතිස්සෙම පරිහරණය කරන්නේ. ඔබට වර්තමානය හම්බ වෙන්නේ නැහැ. ඔබ මායාවකට රැවටිලා මායාවකට කැමැත්තෙන් හීන දකිමින් ඉන්නේ. ඒ කියන්නේ සැබෑ ලෝකෙත් ඔබ හීනයක් ඉන්නේ. එහෙම සත්‍ය පවතින ලෝකයක් නැහැනේ. ඔබ ඇත්තයි කියලා හිතන් ඉන්න ලෝකෙත් හීනයක්නේ. ඒකත් මේ පවතින එකක් නෙමෙයිනේ. ඔබේ හිතත් පවතින්නේ නැත්තම්, ඔබේ කයත් පවතින්නේ නැත්තම්, ඔබ අසල තියෙන වාඩිලා ඉන්න පුටුවක්වත් පවතින්නේ නැත්තම්, භෞතික සාධකයක්වත් පවතින්නේ නැත්තම්, අධ්‍යාත්මිකව අපි මේ සිතුවිලිත් පවතින්නේ නැත්තම්, දැන් ඔබට දුක ආවා කියමු. දැන් දුක තියෙන්නේ මේ සිත. අද ඔබ හැමදාම දුකෙම ඉන්නේ නැහනේ. ඔය සිතත් නැති වෙනවනේ. ඊගව සිත ඔබ සතුටක් වෙන සිතක් එනවනේ. ඔබ අපිට තේරෙනවනේ මේ කෙනෙක් අඬාගෙන වැළපීගෙන කෙනෙක් මරනවා දුකට. ඒක ටිකක් කාලා පොඩි මේ වෙනසයි වෙන්නේ ඒ සතුටක් බවට පත් වෙනවා. සමහර විට මේ මල ගෙදරක වුණත් අපි දකිනවා මේ දැන් මතක් වෙලා දුකෙන් අඬනවා. ඊට පස්සේ යා අඳුරන හොඳම යාළුවා එතනට ආවෙලා ඒ මල ගෙදරට සහභාගී වෙනකොට මෙන්න මෙයාගේ හිතට හිනාවක් එනවා. අපිට එහෙම දැකලා තියෙනවා මේ මෙච්චර දුකයි කියලා අඬපු එක්කෙනාට ඊගාවශනේ හිනාවක් එනවා. එතකොට මේ සිත සතුටක්. එතකොට එයාට ආයෙවත් මතක් වෙනවා නෑ ආරයා මැරුණා කියලා. ඊට පස්සේ ආයෙ දුක සිතක් එනවා. මෙන්න මේ විදිහේ අපි විඥාවකට රැවටිලා ඉන්නේ. ඇත්තටම පවතින්නේ නෑ. ඇත්තට මේ මැරුණ කෙනා ඉතින් එහෙමනම් හැමදාම අඬන්න එපා. අඬන්න ඉන්න එපා. එහෙමත් නෑනේ. ඊට පස්සේ ඒකත් මතක නෑ. මේ සිත හැමතිස්සෙම අනිත්‍ය ස්වභාවය පේනවද මේකේ? මේ ලෝකෙම මේ ස්වභාවය නේද තියෙන්නේ? බුදුන් වහන්සේ ඒක පවසන අපි ගිය පාර අපි ඒ උත්සාහ කරා ඔබට ඒ කාරණාව පැහැදිලි කරන්න. අපි අද අතරම ජටා සූත්‍රයේ සීමා වෙන්න හිතුවා. අපි ඊගාපාර අපි තව සූත්‍රයකට එමු. නැත්තම් මේ එකිනෙක සූත්‍රෙන් සූත්‍රයට අපි යන්න ඕනි කමක් තියෙනවා. අපි සමහර විට මේ කාරණාව පැහැදිලි කරනකොට සමහර විට අපි මේ තව මේ කාරණා ඉදිරිපත් කරනකොට ඒ සූත්‍රවල කොටස් කියවෙන්න පුළුවන්. නමුත් අපි සූත්‍රයක් විදිහට ගත්තාම අපි ඒකට සීමා කරගත්තොත් අපිට මේක හොඳට පැහැදිලි කරගන්න හැකියාවක් ලැබෙනවා. හැබැයි ප්‍රායෝගිකව අපි මේ මග යන්න ඕනි. ප්‍රායෝගිකව දැන් අපි මේ සිතත් හටගෙන නිරුද්ධ වෙනවා. දැන් මේ දුක සිතක්, මේ සතුටු සිතක්, මේ ශබ්දයක්ත් සිතක් තමයි. ශබ්දය කියන්නේ සිතක්. එතකොට ඒ සිතක් වෙන්නේ ඔබ එක සිතක් කරගත්ත නිසා. එහෙම නැත්නම් ශබ්දයක් විතරයි. දැන් ඔබ වාඩි වෙලා ඉන්නවා. අපි හිතමු ඔබ විවේකීව ඉන්නවා.
එතකොට ඔබට ශබ්ද එනවා. වාහනයක් එනවා යනවා. කපුටෙක් කෑ ගහනවා. ඔහොම ශබ්ද ගොඩක් හුළඟේ ශබ්දයක් එනවා. ගස්වල අතු එල්ලෙනවා. දැන් ඔබ අරමුණු කරන්නේ එකයි. එතකොට වාහනේ ශබ්ද නේ අපිට වාහනේ ශබ්ද. එතකොට අනිත් ඒවා අරමුණු වෙන්නේ නැහැ. හොඳට බලන්න. එතකොට හැම මොහොතෙම එක ශබ්දයයි. එකයි මේ සිත අරමුණු වෙන්නේ. එතකොට ආයි මාරු වෙවි ඊට පස්සේ අරක මතක් වෙනවා. අන කපුටගේ ශබ්දෙට එනවා. ඊට පස්සේ මේ හිත තමයි මේ මාරු වෙවි යන්නේ. ඒ හිත නැති වෙලා අර හිත එනවා. ඒ හිත නැති වෙලා අර. සමහරට එක ශබ්ද ගොඩක් ශබ්දක්ම තමයි ශබ්ද මාරු වෙවි එනවා. සිතේ. දැන් එහෙම එකක් තමයි සින්දුවක් අහන එකත්. දැන් සින්දුවක් අහනකොට මේක හයියෙන් කියනවා. ඊගව සොරේ ඉමින් කියනවා. ඊගව සොරේ මෙන්න මේක තමයි අපි විඳින්නේ. ඒ මායාව තමයි විඳින්නේ. ශබ්ද මායාව. ඉතින් ඒකේ සමහරට ශබ්ද මායාව ඒ කියන වචනවල අපි පෙර රූප තියෙනවා අපේ හිතේ. ඒ රූප අපේ හිතෙන් රූප සංඥාට ගන්න. එතකොට අර කියන වචන වලට අපි රූපම වෙනවා. එතකොට අපි ටීවී එකක් බලනවා වගේ අපේ දැන් ශබ්ද විතරයි සමහර සින්දුව විතරයි ඇහෙන්නේ. අපි පැත්තක වාඩි වෙලා ඉන්නේ. අපි සින්දුව විඳින්නේ සිතවිලි ඇතුලේ හදාගෙන විඳිනවා. දැන් අපි ඇත්ත ලෝකෙත් කරන්නේ ඕකමයි. ඇත්ත ලෝකෙත් අපි ජීවත් වෙන්නේ සිත ඇතුලෙන්. සමහර වෙලාවට අපිට කන්න නැතත් අපි හරි සතුටින් ඉන්නවා. අපිට මොනව නැතත් අපි සතුටින් ඉන්නවා. සමහර වෙලාවට අපිට ඔක්කොම දේවල් තිබුණත් අපි දුකෙන් ඉන්නේ. ඒකට හේතුව සිතමයි. මේ සිත අවබෝධ කරගන්න ඕනි. සිත හටගන්න හැටි සිත අවබෝධ වුණොත් සිත හටගන්න හැටි මායාව දකිනවා. එතකොට ඒක බොරුවක් කියලා දකිනවා. ඒක මායාවක් කියලා දකිනවා. ඒකත් පවතින්නේ නැහැ කියලා දකිනවා. ඉතින් ඇත්තටම මේ හැම එකකම බොරුවක් තියෙන්නේ. ඒ බොරුව තමයි අපිට අවබෝධ වෙන්නේ. නැත්නම් මේ මැජික් එකක් තියෙන්නේ. මුළු ලෝකෙම මැජික් එකක්. ඒ මැජික් එක අපි දකින්න ඕනේ. නැත්නම් අපි රැවටෙනවා. අපි මැජික් එකට රැවටුනොත් මොකද වෙන්නේ? අපි මැජික් එකට රැවටිලා හූ ගගා අපි එක එක විඳීම් වලට ලක් වෙනවා. හැබැයි මැජික් එකේ ඇත්ත අපිට නිකන් හරි පෙවුනොත් යටින් හරි මැජික් පෙන්වන වෙලාවක අපිට ඊට මැජික් එකක් නැහැනේ. අන්න ඒ වගේ තමයි මේක. අපි මේ ලෝකයේ ඇත්ත දැක්කම අපිට මේ ලෝකේ මායාව පේනවා. මායාව පේනකොට අපි ඔය එකකටවත් කම්පණය වෙන්නේ. අන්න අටලෝ දහමින් කම්පණය වෙන උතුම් ශ්‍රේෂ්ඨ ගුණයක් වෙනවා. ඒක මේ මනුස්ස ස්වභාවය අභිභවා යනවා. අතර මේ අන්තවල තියෙන කාලය කියලා එකක් ලෝකේ නැහැ. කාලේ බොරුවක් වෙනවා. මේ කාලේ තියෙන සිතුවිල්ලේ. සිතුවිල්ලක් තමයි අපි මේ කාලය කියලා පරිහරණය කරන්නේ. අපි මේ අවකාශය කියන්නේ සිතුවිල්ලක්. මේ හැම දෙයක්ම සිතුවිල්ලක් වෙනවා. ඒක ඔබවත් හම්බ වෙන්නේ නැහැ. ඔබ කියන රූපෙත් සිතුවිල්ලක් වෙනවා. ඔය ඔක්කොම විඥානයේ මායාවෙන් තමයි ඔබ දැනගන්නේ. දැන් ඔන්නෝම අවබෝධ කරගන්න ඕනේ මේ කාරණාව ගැඹුරුයි. මේ කාරණාව නුවණින් දකින්න ඕනේ. ඉතින් මේ කාරණාව හොඳින් නුවණින් දැක්කම මොකද වෙන්නේ? ඔබ කිසිම දෙයකට ඔබ සැලෙන්නේ නැහැ. ඔබ සුවයටපත් වෙන්නේ ඇයි? ඔබට ගින්දරක් නැහැ. ඇයි? ඇලෙන ගැටෙන දෙකම ගින්දරක්. ආසාවෙන් දෙයක් පස්සේ දුවනවා නම් ඒකත් ගින්නක්නේ. එපා වෙලා තරහෙන් දුවනවා නම් ඒකත් ගින්නක්නේ. ඉතින් දෙකම නැති තැන සාන්තයිනේ. අන්න එතන තමයි පෙන්වන්නේ. නෙක්ඛම්මසිත උපේක්ෂාව තමයි නිවනට යොමු වෙන්නේ. නෙක්ඛම්ම කියන්නේ මේ කම්සැපේ මිදුණු තැන. කම්සැපේ තියෙන තැන මේ නිවන් මාර්ග වැහෙනවා. කම්සැපේ තියෙන තැන ඔබ ඉන්නේ සිතුවිලි ලෝකේ. අන්තවල ඉන්නකම් ඔබ ඉන්නේ සිතුවිලි සමගයි. සිතුවිලි හරි වෙහෙසයි, බරයි. ඔබට මනසට හරි විඩාවක් ගේනවා. ඉතින් ඒ සියල්ලම අවබෝධ වුණු කෙනෙක්ට මේ ලෝකේ හැමෝටම එකයි. හැමෝටම සිද්ධ වෙන දේ පේනවා. හැමෝගෙම ස්වභාවය පේනවා. එතකොට ඔබට පුබ්බේනුවස් ඥානය වගේ උතුම් ඥානයක් ඔබට දැනෙනවා. මේ සිත හට ගන්නවා නැති වෙනවා. ඒ සිත හට ගන්නවා නැති වෙනවා. ඔබට දැනෙනවා. මේ සේරමත් එක්කම ආසවක්ඛ්‍යා ඥානෙත් ඔබට එනවා. ඒ පරදිච්ච විජහන ඥාන මේවා ඔක්කොම මේ සිතින්මයි ඔබට දකින්න ලැබෙන්නේ. හරි පුදුම හිතේ ඔබට ප්‍රායෝගික වෙන්න. ප්‍රායෝගික වෙලා දහම තමාගේ සිතින් මිදෙන පැත්තට ගේන්න. තමාගේ හිතින් මිදෙන්න. එවිට ඔබට මේකේ ප්‍රායෝගිකව මේ නිවන අත්විඳින්න පුළුවන්. නිවන කියන තැන කෙනෙක් නැහැ. ඒ කෙනෙක් නැති ස්වභාවය ඔබට දැනේවි. ඔබේ මිදුණු තැන දැනීමක් පමණයි. ඒ සබහා දහමක් පමණයි.
ඒකට විඥාන කියන්න බෑ. ඒකට ප්‍රඥාව කියන්නත් බෑ. ඒ ඥානයක් තියෙනවා. ඒ අභිඥාව ඔබටත් හිමි. ඒ අභිඥාව තුළ යම් මොහතක ඒ අඥාන කියන ස්වභාවය ඔබ හඳුනාගනිවි. එයයි පටිනිස්සග්ගානුපස්සනාව. පටිනිස්සග්ගානුපස්සනාව කිව්වම සමහර අය කියනවා මේ පටිනිස්සග්ගානුපස්සනාවට නිවන කියලා කෙලිම. ඇත්තට පටිනිස්සග්ගානුපස්සනාව කියන වචනේ ලොකු තේරුමක් තියෙනවා. දැන් නිරෝධෝ කියනනේ දැන් විරාගාන්ති නිරෝධ නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති. එතකොට නිරෝධාන්ති ආයි පටිනිස්සග්ගානුපස්සී එන නිරෝධාන්ති කියන පුළුවන් නිවන කියලා. නෑ එහෙම කියන්නෙත් නෑ. එතනට ගන්නෙත් නෑ නිවන කියලා. දැන් විරාගය කියන්නේ නොඇල්ම. ඇල්මක් නැති වෙනවා මේ සිතේ ඇත්ත දකිනකොට සිතට ඇලෙන්නේ නෑ. සිතෙන් මිදෙනවා. සිතෙන් මිදෙන එකම තමයි නිරෝධය කියන්නේ. හැබැයි මේ සිතේ සත්‍ය දකිනකොට නිබ්බිදාව නිසාම සිතේ සත්‍ය දකින්නේ. නිබ්බිදාවට එනවා මේ සත්‍ය දකින්න කෙනා. සිත ගැන යම් කිසි යට එන්නේ නැහැ වටිනාකමක්. ඒක නිබ්බිදාව කලකිරීම. සිත ගැන කලකිරීමක්. ඒක මේ දුක් වෙන එකක් නෙමෙයි. සිතට වටිනාකමක් නැති වෙන තැන. එතනම ඇලෙන්නේ නැති තැන තමයි විරාගය තියෙන්නේ. සිතෙන් මිදෙන තැන. එතකොට එතනම තමයි මේ නිරෝධයේ සිතින් මිදීම. එතකොට සිතින් මිදීම සිද්ධ වෙනකොට නැවත සිත සකස් වෙන්න ගැට ගැහෙන්නේ නැති ස්වභාවය දකින්න එක තමයි පටිනිස්සග්ගානුපස්සී. අන්නේ ස්වභාවය තුලට ඒ ස්වභාවයටපත් වුණාම කියනවා නිවන්ටපත් වුණා කියලා. මේක තේරුම් කීපයක් තියෙන්නේ. නමුත් අපි දකිනවා මේ පිටකේ හිටන් පටිනිස්සග්ගානුපස්සීකට නිවන කියලාම නිකන් ඉන්න හදනවා. ඕන දෙයක් අපි එක බාර ගන්නවා. අපි කියන දේත් කවුරුත් එහෙම ගන්න ඕනේ මේක තමයි හරි අනිත්‍යව සේරම වැරදි කියලා. අර බුදුන් වහන්සේම කියනවානේ. ඒ බුදුන් වහන්සේ කාලාම වරුන්ට මේ කාලාම සූත්‍රය තුළ කියනවානේ. කිව්වත් පිළිගන්න එපා, හුවත් පිළිගන්න එපා, දැක්කත් පිළිගන්න එපා, පිටකේ තිබ්බත් කියනවා කිව්වත් පිළිගන්න එපා. මේක ගලපන්න කියනවා. මේක ගලපන්න කියනවානේ. මේ ධර්මයට විනයට ගලපන්න කියනවානේ. අපේ කාරණා හොඳින් අපි කලින් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ පටිච්චසමුප්පාද ධර්මයේ චතුරාර්ය සත්‍යයට ගලපන්න කියනවා. රාග විනය, දේශ විනය, මොහ විනයට ගලපන්න කියනවා. ඉතින් ඔබ ඒවත් වැරදිට ගන්න එපා. මේ තියෙන නිස්සාරණ මගක්, අත්හරින මගක්මයි. ඒ අත්හරින මග තුළ රාග විනය, දේශ විනය, මොහ විනයට ගලපන්න කියනකොට ඒ රාග විනය කියන්නේ මේක රාගයට යන්න බෑ. ද්වේෂ විනය කියන්නේ ද්වේෂයට යන්නත් බෑ. ද්වේෂය වැඩි වෙනවා නම් එතන ධර්මයේ නෑ. යමක් ධර්මයේ දේශනා කරනකොට රාගය වැඩි වෙනවා නම් දිව්‍ය ලෝකයට ඇලෙන එක. ඒකනේ ගොඩක් අයට වෙන්නේ භව තණ්හාවනේ. මීට වැඩිය හොඳ එකක්. හැමතිස්සෙම පුනර්භවයට එනවා. මීට වැඩිය හොඳ එකක්. පුනර්භවික අනිත් පැත්තට එනවා. මීට වැඩිය හොඳ එකක්. මීට වැඩිය හොඳ එකක්. ඒ තමයි මේ සිතේ ස්වභාවය. ඒක නිවන් මඟ නෙමෙයි. ඒක පෘථග්ජන භූමිය. යමෙක් හිතනවා නම් හැමතිස්සෙම මරණ මොහොතේ මීට වැඩිය හොඳ ලෝකයක් ගැන ඒක පෘථග්ජන භූමියමයි. ඒක කාම භූමියමයි. කම්සප හොයන එක. ඒකම තමයි භව තණ්හා, කාම තණ්හා, විභව තණ්හා කියලා පෙන්නන්නේ. ඒකම තමයි එතකොට පෝනෝ භවිකා නන්දි රාග සාගතා තත අත්‍රාබිනන්දනී කියලා පෙන්නන්නේ. ඒකම ඒ සසර යන හැටි. නමුත් ඒක රාග විනය, දේශ විනය, මොහ විනයට ගලපනවා කියන්නේ යමෙක් ධර්මයක් දේශනා කරනවා නම් ඒ ස්වභාවයෙන් මිදෙන්න ඕනේ. ඇලෙන ධර්මයක් නෙමෙයි බුදුන් වහන්සේ කතා කරන්නේ නිස්සරණ මගක්. ඒ හැම එකකින්ම මිදෙන මගක් දේශනා කරන්න ඕනේ. ඉතින් මහෝපදේශ හතරට ගැලපෙන්න ඕනේ. ඒ කියන්නේ දුක්ඛ, සමුදය, දුකේ දෙයක් හට ගන්නවා නම් දුකක්. ඒකේ සමුදය දකිනවා මේ දෙයක් හටගත්තා. නිරෝධයෙන් මිදෙනකොට දකිනවා. ඒකට ප්‍රතිපදාව පෙන්නනවා නම් ඒ ධර්මයේ බුදුන් වහන්සේ කියන ප්‍රත්‍යක්ෂව ගැලපෙනවා නම් බාර ගන්න. ඒක චතුරාර්ය සත්‍යයට ගලපනවා කියන්නේ. පටිච්චසමුපාදයට ගලපනවා කියන්නේ හේතුන් පටිච්ච සම්පූත හේතුඵල ධමයක් වෙනවා. ඒකෙන් මිදෙන ධමයක් දේශනා කරනවා නම් ඒක නිවන් මාර්ග වෙනවා. ඒ තමයි නිවන් මාර්ග දේශනා කරන පිරිසිදු ධමයක් ඔබ හඳුනා ගන්න ආකාරය. හැබැයි එතනදී කවුරු ධර්මයේ දේශනා කරත් ඒක කෙනෙක් නම් වැදගත් නැහැ. වැදගත් නැහැ. ඒවත් ඔක්කොම ලෞකික වචන සියල්ල ලෞකිකයි. දැන් කියන වචනෙට පැහැදෙන්නත් පුළුවන්. වචනේ තාලෙට කිව්වම ඒකට ආස හිතෙන්නත් පුළුවන්. සමහරට හිමීට වචන කිව්වම ඒකට පැහැදෙන්නත් පුළුවන්. හැබැයි එකක්වත් ඵලයක් නැහැ.
ඒ සේරම නිෂ්ඵලයි. ඇයි ඒ සේරම පෘථග්ජන භූමිය. ලෝකෝත්තර භූමියට හිත තියනවා නම් ඒ කෙනා එකේ දකින්න ඕනේ නිස්සරණයක් Tamanට ඒ අතුලාන්තයේ අර්ථය තුළින් Tamanට දැනෙන්න ඕනේ. මේ දේශනා කරන ඒ කාරණාව තුළ නිස්සරණයක් තියෙන්න ඕනේ. එතන ඇලීමක් තියෙන්න බෑ. ඉතින් ඒක හොඳට දකින්න ඕනේ. දැන් අද ගොඩක් වෙලාවට ආමිස පූජාවට ගොඩක් අය බර වෙලා ඉන්නවා. ඒක නිසා ඉතින් බොහෝ අය ඉතින් මොකක් හරි එක්ක ධාතු වන්දින්න කියලා ඒක ගොඩක් දඟලනවා. ගොඩක් අය විවිධාකාර වූ ඇලීම් ඔස්සේ භෞතිකව රූපෙට ඇලිලා අන්තයට වැටිලා පුදුන් මනස සසර යන හැටි තමයි කතා කරන්නේ. එයාට තේරෙන්නේ නැහැ සසරෙන් මිදෙන මඟ මොකක්ද කියලා. ඉතින් ඔබටත් ඒ අසරණකම ඇති. සමහර වෙලාවට මේ බොහෝ දැන උගත් කියලා අපි හිතන් ඉන්න. සමහරවිට පොත්වලින්ම මේ ධර්ම හොයන්න බෑ. ඒක නිසා තමයි අපි සූත්‍රය කියලා මේ විදිහට මේ වට පරාසය පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් නිවන් මාර්ග කෙනෙක් හරියට ග්‍රහණය කරගන්නවා නම් ඒක පොතෙන්ම යන්න පුළුවන් කතාවක් නෙමෙයි. පොතෙන්ම යන්න පුළුවන් ගමනකුත් නෙමෙයි. තමන්ගේ හිතින් මිදෙන කතාවක් වෙන්න ඕනි. අපි දකිනවා සමහර වෙලාවට දැන් මේ පොතේ තියෙන දේ අපි පොතේ තියෙන දේ කියන්නම උත්සාහ කරනවා නම් අපි පොතට කොටු වෙලා නේද? අපි ඒ තුල ධර්මය පෙන්වන්න ඕනි නේද? බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ආය වස්සග්ග පරිණාම නිවන් මඟට යොමු වුණු ඒ යමෙක් ඒ නිවන අවබෝධ කරලා තියෙනවා නම් අන්න එයාට බණක් කියන හරි ලේසි පහසුයි. මොකද එයාට හතර වටේටම හොඳට දැනෙනවා. මේක නිස්සරණ මඟද කියන එක. එහෙනම් ඒකේ මොන වචන කිව්වත් ඒක නිස්සරණයට එන වචනයක් වෙනවා. සමහර වෙලාවට මුළු සමාජයම වෙලිලා තියෙනවා අන්ධකාරයක. ඒ අන්ධකාරය තුර සැප හොයන අන්ධකාරයක් තියෙනවා. බොහොම අද සමාජය තුළ එක ගැටලු අපි දකිනවා. බොහෝ අයට කාලේ හිත යොමු කරලා නැහැ දහමට. ඒක නිසාම වුන් දහමක් ගැන නෙමෙයි ඔළුවේ තියෙන්නේ. ඔවුන් කම්සප පස්සෙමයි දුවන්නේ. ඒක නිසා දැන් එකපාරටම ධර්මයේ ආගම මතක් වෙනවා. දැන් එකපාරටම බලනවා මේ දැන් එකපාරටම නිවන් දකින්නත් බෑ. දැන් දන්නේත් නැහැ. අන්තිමටම හිතනවා මේ මොකක් හරි එකක් උස්සන් ගිහිල්ලා හරි මන් දුන්නා දැන් හරි දැන් මං අත් දෙක පිහදාගත්තා වගේ. ඒක නිකන් බිස්නස් එකක් වගේ කරගෙන. ඉතින් ඒක බාම බොළඳයි. හරිම පටුයි. ධර්මය කියන්නේ එහෙම මේ ධර්මයටත් අගෞරවයක් ඒ කරන එක. හැබැයි ඉතින් ඒකේ නා යමක් හෝ කරන්න උත්සාහ කරන එක අපි නිහතමානීව කාරුණික වෙනවා. ඉතින් ඔබගේ අසරණකම අපි දකිනවා. හැමෝම අසරණයි මේ මගේ යන මේ કોઈ නිවන් දකින්නකම හැම කෙනෙක්ම අසරණයි. કોઈ විදියෙන් කටයුතු කරත් අපි පවා මේ දහම අපි කතා කරන්නේ ඇත්තටම මේක අපිට තේරෙනවා මේ හැමෝටම අවස්ථාවක් තියෙනවා. අඟුලිමාල මිනිමරුවා. අඟුලිමාල මිනිමරනකොට මිනිමරුවා කියලා මිනිස්සු දොස් කියන්නේ නැති. අපිට තේරෙනවා ඒ කතාව තුළ බැලුවාම විශාල අපරාධකරුවෙක් විදිහට හඳුන්වනවා. නමුත් අඟුලිමාල නිවන් දකිනවා. මේකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. ඔබ කොයිතරම් ලොකු වරදක් කළත් ඔබ අඟුලිමාල තරම් දහස් ගාණක් මිනිමරලා නැහැ. එහෙනම් ඔබටත් නිවන් දකින්න පුළුවන් කියන කාරණේ පේනවා. ඒක නිසා අපි හැමෝටම කාරුණික වෙනවා. අද වරදක් තියෙන කෙනාට අපි වරද කිය හම්වඩු ගහන්න යන්නේ නැහැ. අපි හිතන්නේ ඒ වරදක් වෙන එක ස්වභාවයක්. අන්තයක ඉන්න එක තේරුමක් නැහැ. ඔබටත් පුළුවනි නිවන් දකින්න. හැම කෙනෙකුටම මේ නිවන් දකින්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔබට හිතක් තියෙනවා නම් හිතෙන් මිදුණු තැන නිවනකුත් තියෙනවා. නිවන තියෙන වෙන කොහෙවත් නෙමෙයි. ඔබ තුලමයි. ඔබ සිතෙන් මිදුණු තැනයි. එහෙනම් හැම මොහොතකම නිවන් සිතකුත් තියෙනවා. හැම මොහොතකම මේ සිත තුලම සිතෙන් මිදුණු තැන නිවන තියෙනවා. ඉතින් ඔබයි තීරණය කරන්න ඕනි මේ නිවන මම හඳුනා ගන්නවද? නිවන් මග යනවද? නැත්නම් ඒ මග ඇර යනවද? අතරම අපිට තියෙන නොතේරුම්කමක්. අපිට තියෙන්නේ අපිට අවබෝධය වෙලා නැහැ. අපිට ධර්මයේ හරියට අපිට ඇහෙන්නේ නැහැ. අපිට අපේම විසින්ම ඔබට ඒ නිවැරදිව ධම වුණොත් ඔබ හැම කෙනෙක්ම වාසනාවන්තයි. ඉතින් අපිට දකින්නේ ඔබ උත්සාහවත් වෙන්න නිවැරදි තැනින් ධර්මයෙන් දකින්න.
හැමෝටම නිවන් දකින්න පුළුවන්. ඔබටත් පුළුවන් නිවන් දකින්න. බය නැතුව සූත්‍ර පිටකෙම බලන්න. ඒවැ තියෙනවා පිරිසුදු දහම දකින්න. නිස්සරණ මගටම හිත තියන්න. නිස්සරණ මග ඔබට හමු වෙනවා නියතයි. ඔබ මේ ඉපදලා තියෙන මේ යුගයේ ඊටාම වාග්යවන්තයි. ඔබට නිවන් දකින්න හැකියාවක් තියෙනවා. දිව්‍ය ස්වභාව, බ්‍රහ්ම ස්වභාව, ඒ සියල්ලත් අභිභවා ගොස් ඔබ ඒ සියල්ලම අත්හැරලා ලෝතුරු සුවයත් අත්හැරලා නිවන් මගට යොමු වෙනවා නියතයි. යමක් අවබෝධ කරගත් කෙනෙක් ඒ නිවනින්ම සැනසීම ලබනවා.